නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්පුරුෂ පින්වත්නි, මජ්ක්‍ධිම නිකාය සූත්‍ර සංග්‍රහයෙහි මූල පරියාය වර්ගයෙහි මහා යමක වර්ගය කේන්ද්‍ර කරගනිමින් චූල සච්චක සූත්‍ර සාකච්ඡාව තමයි අපි අද දවසට යොදාගන්නේ. මේ සියලු දෙනාම ශ්‍රද්ධා සම්පන්න හැඟීමකින් යුක්තව මේ සහ සම්බන්ධ වීම ජීවිතේ බොහෝ අප කොයි කාටත් හිතසුව පිණිස පවතින සද්ධර්ම සාකච්ඡාවක් වේවා කියන පින්සිත ඇති කරගෙන මේ ධර්ම සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමු. ඒ සඳහා පූර්ව කෘත්‍යයක් ලෙස සූත්‍ර සන්දර්භය පිළිබඳව සාකච්ඡාවක් මා විසින් ඇති කරනවා. දහම් කාරණා සම්බන්ධව පසුවට අපි හැමදෙනාම එක්ව විමසා ගන්නා සිතින්. පින්වත්නි, සච්චක කියන නම ඇහුච්ච පමණින්ම අපි දන්නවා වාදයෙහි කෙළ පැමිණි කෙනෙක් හැටියට. වාද කතාවන්ට ප්‍රසිද්ධ මේ බෞද්ධ සාහිත්‍යයේ එන චරිතයක් තමයි සච්චක කියලා කියන්නේ. අපි අහලා තියෙනවා, අපි යම් යම් බඳු හොඳ සාහිත්‍යමය මූලාශ්‍ර කතා අහලා තියෙනවා සච්චක ගැන. අපි අද සච්චකයි බුදු පියාණන් වහන්සේයි හම්බෙච්ච සංසිද්ධියක් අලලා වෙච්ච ධර්ම සාකච්ඡාවක් පිළිබඳව තමයි සාකච්ඡාව ගන්නෙ. මේ සූත්‍රයේ චූල සච්චක නාමයෙන් සඳහන් වෙනවා. මතුවට තවත් සූත්‍රයක් මේ නමින්ම තියෙන බැවින් බුදු පියාණන් වහන්සේ සූත්‍රය දේශනා කළ, එහෙම නැත්නම් මේ සාකච්ඡාව සිද්ධ වෙච්චි දේ පිළිබඳව අපේ ත්‍රිපිටක සංග්‍රහකාරක මහා තෙරවරුන් වහන්සේලා ඒ සඳහන් කරනවා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහා වනේ කූටාගාර ශාලායන් තේනකෝපන සමයේන සච්චකෝ නිගණ්ඨ පුත්තෝ වේසාලියං පටිවසති. බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ, විශාලා මහනුවර මහා වන නම් කූටාගාර ශාලාවේ එක විහාර කර්මාන්තයක් පැවිදි උතුමන් උදෙසා වැඩ ඉන්නට හදන ආරාම අතර කුළු ගෙවල් කියලා කියන්නේ, කූටාගාර ශාලාවන් කියලා කියන්නේ යම් බඳු ගෘහ නිර්මාණ ශිල්පයක් මේ මහා සංඝරත්නයේට බුදු පියාණන් වහන්සේ ඇතුළු කොටගත් මේ ශ්‍රමණ උත්තමයන් වහන්සේලාට ගිහි පිරිස් විසින් සකස් කරලා දෙන එක්තරා ආරාම විශේෂයක් තමයි මේ කූටාගාරය කියලා කියන්නේ. මේ කූටාගාර ශාලාවේ රැස් වෙලා එහෙම නැත්නම් වැඩ ඉන්න දවසක මේ නිගණ්ඨ පුත්‍ර කියලා කියන්නේ මේ ජෛන දර්ශනය පිළිබඳව පිළිපන් ජෛන ආගම අදහන නිගණ්ඨ පුත්ත. නිගණ්ඨ ආගම අපි ජෛන ආගම ලෙස තමයි සලකන්නේ. මේ ආගම මේ දර්ශනය වැළඳගත්ත සච්චක කියන මේ පුද්ගලතෙම මේ කාලේ මේ විශාලා මහනුවර ඉන්නවලු. මේ සච්චක පිළිබඳව විශේෂණ පද කීපයක් කියනවා. බස්සප්පවාදිකෝ පණ්ඩිතවාදෝ සාදු සම්මතෝ බහුජනස්ස. බොහෝ මිනිසුන් විසින් මේ සච්චක වාදයෙහි ඉතා දක්ෂයි, සච්චකත් එක්ක කතා කරලා දිනන්න පුළුවන් කෙනෙක් නම් නැහැයි කියන ප්‍රසිද්ධිය උසුලන මේ සච්චක බුදු පියාණන් වහන්සේ මේ මහා වනයේහි කූටාගාර ශාලාවෙහි වැඩවසන කාලේ මේ විශාලා මහනුවර නැත්නම් විශාලා මහනුවර වැඩ ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මේ නිගණ්ඨනාත පුත්ත කියන ශාස්ත්‍රවරයාගේ ශ්‍රාවක වෙච්ච සච්චක කියන මේ පුද්ගලතෙමත් මෙහි නිවාසස්ථානකටගෙන ඉඳලා තියෙනවා. ඒ වාගේම සෝ වේසාලියම් පරිසතින් ඒවං වාචං භාසති. මේ විශාලා මහනුවර හැසිරෙමින් මේ සච්චක
මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවලු. මගෙත් එක්ක කතා කරලා එහෙම නැත්නම් වාද කරලා දිනන්නට පුළුවන්. කවරක් සම්බන්ධවද පින්වත්නි මේ වාදය? මේ සියලු ශාස්ත්‍රවරුන් විසඳලා දෙන්නට යන මේ ජීවිතය පිළිබඳව අපිට නොපෙනෙන කාරණාවන් පිළිබඳව කරන සාකච්ඡාවන් පිළිබඳව තමන්ගේ ආත්මය පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව මම කියන හැඟීම පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව සත්‍යකත් එක්ක කතා කරලා කිසි කෙනෙකුට දිනන්න බැරි බව සත්‍යක සපත කරමින් යනවා. හිතාගන්නකො එහෙම චරිතයක් ගැන. එතුමන් ප්‍රකාශ කරනවා මම දන්නේ නැහැ, මම දැකලා නැහැ, මගෙත් එක්ක වාද කරන්නට පුළුවන්, යම්කිසි ධර්ම කාරණාවක් ගැන වාද කරන්න පුළුවන් ශ්‍රමණයෙක් ඉන්නවා මම දැකලා නැහැ. යම්කිසි බ්‍රාහ්මණයෙක් මට හමු වෙලා නැහැ. ඒ වාගේම ඔය බොහෝ පිරිස් වලට නායකයි කියන ශාස්ත්‍රවරයෙක් මට හම්බෙලා නැහැ. ඒ වගේම බොහෝ ශිෂ්‍ය පිරිස් තබාගෙන Taman ගුරුවරු හැටියට කටයුතු කරන එහෙම ගුරුවරයෙකුත් මට හම්බෙලා නැහැ. අඩුම තරමේ කියනවා නම් මට හම්බෙලා නැහැ ඔය රහත් කියන කෙනෙක්වත්, ඒ වාගේම සම්මා සම්බුද්ධ කියන කිසි කෙනෙක්වත් මගෙත් එක්ක වාදයක් කරලා. මොකද ඒ කාලෙත් ඉඳලා තියෙනවා බොහෝ සම්බුදුවරු, බොහෝ රහතන් වහන්සේලා. ඒකත් අපි මතක තියාගන්න ඕන. රහත්යයි පිළින කරන, ඒ කියන්නේ රහත්යයි ප්‍රකාශ කරන, බුද්ධයයි ප්‍රකාශ කරන බොහෝ ශ්‍රමණ වේශධාරීන් ඉඳලා තියෙනවා බුදු පියාණන් වහන්සේ ඉන්න කාලෙත් ಭಾರತේ. ඒකනේ අපි දැකලා තියෙනවා විවිධ සූත්‍රවලදී කියනවා බොහෝ බුදුවරු ඇවිල්ලා අපිට මෙන්න මෙහෙම කතා කියලා ගියයි කියලා ප්‍රකාශ කරනවා. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ගෞතම ගෝත්‍ර වූ බුදු පියාණන් වහන්සේ හමු වෙලා තිබ්බේ නැහැ මෙතෙක් සත්‍යකට. මෙයා කියනවා කවුරු හරි කෙනෙක් යෝ මයා වාදේන වාදං සමාරද්ධෝ න සංකම්පෙය්‍ය න සම්පකම්පෙය්‍ය න සම්පවේදෙය්‍ය යස්සන කච්චේහි සේදා මුච්චෙය්‍යුම්. හරිම කොහොමද කියන්නේ? ඊටාම මානෙන් ඊටාම ඉහළට ගියපු තමන් පිළිබඳව ඊටාම උසස් කොට සලකාගත් සත්‍යකගේ ප්‍රකාශය මම විසින් කාට හරි වාදාරෝපණයක් කළොත්, වාදයට එන්න, එහෙම නැත්නම් වාදයකින් කවුරු හරි කෙනෙක් මගෙත් එක්ක සාකච්ඡාවකට ආවොත් ඔහු වෙවුලලා යනවා. අතිශයින් වෙවුලනවා. මෙයාගේ තියෙන වාද බිඳ ගන්නට බැරුව, මෙයාගේ තර්කයන් බිඳ ගන්නට බැරුව ඒ වාදයට තර්කයට එන කට්ටිය වෙවුලලා යනවා. මේ කිහිලි වලින් දාඩිය වැක්කිරෙනවා. එහෙම නොඉන්න කෙනෙක් නම් මට මෙතෙක් හමු වෙලා නැහැ කියලා සත්‍යක මේ විශාලා මහනුවර කතා පතුරවමින් ප්‍රකාශ කරමින් හැසිරෙනවා. ඒක බොරුත් නෙවෙයි. සත්‍යකත් එක්ක කතා කරලා දිනා ගන්න පුළුවන් කෙනෙක් එවක් පටන් විශාලා මහනුවර නැති නිසා බොහෝ ජනයන් විසින් මේ සත්‍යක කියන කාරණය ඇත්තක් තමයි කියන එක පිළි අරගෙනත් හිටියා. මෙහෙම සත්‍යක කතා කරමින් ඉන්නකොට සත්‍යක තවත් කියනවා තමන් පිළිබඳව ඊටා උසස් අදහසක්. උසස් කියලා කියන්නේ තමන් පිළිබඳව අතිමානයෙන් යුක්ත වෙච්ච කතාව ප්‍රකාශයක් කරනවා. මිනිස්සෙකුට විතරක් නෙවෙයි, මම පණ නැති අචේතනං වාදේන වාදං සමහර බෙය්‍ය තූණංචේ පහං. යම්කිසි පණ නැති කණුවකට, ස්තම්භයකට මම වාදයෙන් ආරෝපණය කළොත්, මම වාද කතාවක් කළොත් එහෙම ඒ වාද කතාව අහන පණ නැති කණුවක් වුණත් කම්පණයට වෙවුලන්න පටන් ගන්නවා. ඉතින් පණ තියෙන මිනිස්සෙක් ගැන කවර කතාවද කියලා මේ සත්‍යක තමන් ගැන ඒ විදිහටත් වර්ණනාවක් සිද්ධ කරනවා. මෙහෙම ඉන්නකොට, මෙහෙම සැරිසරනකොට එතුමත් ශ්‍රමණ වේශධාරියෙක්, එතුමත් ශ්‍රාවකෙක් නිගණ්ඨ ආගමෙහි එහෙම නැත්නම් ජෛන දර්ශනයෙහි බුදු පියාණන් වහන්සේලාට සමීප අදහසක් කතා කර ගියපු කට්ටිය මේකයි කියලාත් ඔබතුමීලා ඔබේ වගේම අපි ධර්මය අහන අපි කොයි කාටත් තේරුම් ගන්නට පුළුවන් ඇයි එහෙම කියන්නේ කියලා. බුදු පියාණන් වහන්සේත් කතා කරන්නේ ස්කන්ධ ධර්මතා පහක් ගැන. මේ ජෛන ආගමත් කතා කරනවා මේ ස්කන්ධ ධර්මතා පහක් ගැන. හැබැයි දැක්ම වෙනස්. ඔවුන් මේ ස්කන්ධ ධර්මතා දකින විදිහත් තථාගතයන් වහන්සේගේ විවරණයත් හාත්පසම වෙනස්. අතකෝ ආයස්මා අස්සජි
පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය වේසාලියන් පිණ්ඩාය පාවිසි. අස්සජි හාමුදුරුවෝ මෙන්න මේ කාලේ පාසිවුරුගෙන විශාලා මහනුවරට පිණ්ඩපාතේ වඩිනවා. සච්චක මේ විශාලා මහනුවර කේන්ද්‍ර කර ගනිමින් අර වගේ තමන් පිළිබඳව ප්‍රකාශයන් කරමින් සැරිසරන කාලේ අස්සජි හාමුදුරුවෝ දානෙට පිණ්ඩපාතෙට විශාලා මහනුවරට වැඩිම කරනවා. මේ වෙනකොට ජංගා විහාරං මේ කකුල්වල හිරි අරගන්නට එහෙම ඇවිදින වෙන විශේෂයක් කරගන්න. ඉතින් කවුරු හරි හම්බුනොත් වාද කරනවා. තමන්ගෙත් එක්ක වාද කරලා දිනන්න බැරි හින්දා හැමෝම පෙරදෙනවා. මොහු ඉතින් මේ තමන්ගේ අත්පාවල හිරි අරගන්න ඇවිදිනවා. මෙහෙම ඇවිදින සච්චකට දුරතියාම එන අස්සජි හාමුදුරුවෝ පේනවා. දුරතියාම වඩින අස්සජි හාමුදුරුවෝ දැකලා දිස්වාන ඒනායස්මා අස්සජි තේනුප සංකමි. උන්වහන්සේ දැකලා උන්වහන්සේ සමීපයට ඇවිල්ලා බොහොම සතුටු කතාවක් සිද්ධ කරනවා. සද්දින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා ඒකමත්තං අට්ටාසි. අස්සජි හාමුදුරුවෝ ගාවට සමීප වෙලා හොඳ කතා බහ අහලා ඉතින් හාමුදුරුවනේ කොහොමද මේ ආදී වශයෙන් කතා පිළිසඳර කතා කරලා සච්චක එකත් පස්ව ඉඳලා පැත්තකින් ඉඳලා අස්සජි හාමුදුරුවන්ගෙන් අහනවා කතම්පන බොහෝ අස්සජි සමනෝ ගෝතමෝ ශාවකේ විනේති. එතකොට නම ගම දැනගෙන විස්තර අරගෙන ශාස්ත්‍රවරයා ගැනත් යමක් විමසගෙන කොහොමද අස්සජි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගෞතම ශාස්ත්‍රවරයන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ බොහෝ සෙයින් අනුශාසනා කරන්නේ කොහොමද කියලා යහන්නේ. අපිටත් වැදගත්. අපිත් ශ්‍රාවකයෝ බුදු පියාණන් වහන්සේගේ. බුදු පියාණන් වහන්සේ අපිට කවර ආකාරයකින්ද අනුශාසනා කරේ බොහෝ සෙයින් කියලා අහපුවාම ඒකට අස්සජි හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ සමීපයේම වැඩ හිටපු උන්වහන්සේ දෙන උත්තරේ අපිට වැදගත් වෙනවා. අපි කොහොමද බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ එහෙනම් ශ්‍රාවකයන් හැටියට උන්වහන්සේ බොහෝ සෙයින් දේශනා කරපු ආකාරය අපිට හමු වෙන්නේ කොහොමද කියන එක දැනගන්න. එතන අපේ ජීවිතේට ඉතාම අතිශය වැදගත් දෙයක්. මේ මුලින් කතා කරපු මේ අස්සජි හාමුදුරුවෝනේ සච්චක හම්බෙන එක සච්චක ගැන කතා කරන දේවල් ගැන පිළිබඳව මේ වගේ ඓතිහාසික ප්‍රවෘත්ති අතර අපිට එනවා සුදුසු තැනක් හැරෙන්න. කතම්පන භෝ අස්සජි සමනෝ ගෝතමෝ ශාවකේ විනේති කතම් භාගාච පන සමනස්ස ගෝතමස්ස ශාවකේසු අනුශාසති බහුලා පවත්තන්ති. කවර ආකාරයකින්ද මේ අනුශාසනාව බොහෝ සෙයින් පවත්වන්නේ කියලා අහනවා. කොහොමද හික්මවන්නේ කියලා අහනවා. ඒවංකෝ අග්ගිවෙස්සන භගවා ශාවකේ විනේති. සච්චකට ආමන්ත්‍රණය කරනවා අස්සජි හාමුදුරුවෝ අග්ගිවෙස්සන කියලා. අග්ගිවෙස්සන කියලා කියන්නේත් අග්ගි කියන්නේ ගින්නට ගිනි වෙස්සන කියලා ඔය සිංහල පරිවර්තනය කරනවා. ගින්දර කේන්ද්‍ර කරගත්ත මේ යාග හෝමාදියටත් යොමු වෙච්ච එහෙම නැත්තම් ගින්දර රසරු කරමින් ජීවත් වෙන කියන අර්ථය මේ වගේ දෙනවා. නමුත් ඉතින් නිගණ්ඨ ආගමෙහි ඊටාම දැඩි විනය නීති මාලාවකට අනුගමනය වෙච්ච කට්ටිය කෙසේ වෙතත් මේ අග්ගිවෙස්සන කියලා ආමන්ත්‍රණය කරන්නේත් සච්චකටමයි. ඒවංකෝ අග්ගිවෙස්සන භගවා ශාවකේ විනේති ඒවම් භාගාච පන භගවතෝ ශාවකේසු අනුශාසති බහුලා පවත්තන්ති. මෙන්න මේ විදිහට අග්ගිවෙස්සන බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයන්ට බොහෝ සෙයින් අනුශාසනා කරනවා. කොහොමද? අපිත් හැමදාම කතා කරන අපිටත් හැමදාම අහන්න තියෙන මේ කාරණාවමයි කතා කරන්නේ. කොහොමද? රූපම් භික්කවේ අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චා විඥානං අනිච්චං. රූපම් භික්කවේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තාති. මෙන්න මේ විදිහට තමයි බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට බොහෝ සෙයින් අනුශාසනා කරන්නේ. ওই විදිහට තමයි තමන්ගේ ශ්‍රාවකයෝ හික්මවන්නේ.
ඒවංකෝ අග්ගිවෙස්සන භගවා ශාවකේ විනේති ඒවම් භාගාචපන භගවතෝ ශාවකේසු අනුශාසති බහුලා පවත්තන්ති. ඔය කාරණාව තමයි කියන්නේ. මෙන්න මේ විදිහටයි බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හික්මවන්නේ මේ විදිහටයි බොහෝ සෙයින් අනුශාසනා කරන්නේ. ඔබට තේරෙනවා මහණෙනි මේ රූපය අනිත්‍යයි. මහණෙනි මේ වේදනාව අනිත්‍යයි. මහණෙනි මේ සංඥාව අනිත්‍යයි. මහණෙනි මේ සංඛාරය අනිත්‍යයි. මහණෙනි මේ විඥානය අනිත්‍යයි. ආයෙත් පටන් ගන්නවා වටේකින්. මහණෙනි මේ රූපය අනාත්මයි. මහණෙනි මේ වේදනාව අනාත්මයි. මහණෙනි මේ සංඥාව අනාත්මයි. මහණෙනි මේ සංඛාරය අනාත්මයි. මහණෙනි මේ විඥානය අනාත්මයි. සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. සබ්බේ ධම්මා සියලු ධර්මතාවයෝ අනත්තයි. මේ ප්‍රකාශය කරනවා. සංඛාරයි ධම්මයි. සබ්බේ සංඛාරා අනිච්චා කියනවා. සබ්බේ ධම්මා අනත්තා කියනවා. මමත් අහලා තියෙනවා බොහෝ සෙයින් මේ සංඛාර අනිත්‍යයි ධර්ම අනත්තයි. මේ පිළිබඳව බොහෝ විචාර විමසුම් තියෙනවා. සංඛාර කියන්නේ මේ වටය, ධර්ම කියන්නේ මේ වටය කියලා බෙදා ගන්න කාරණාවන් තියෙනවා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් ධර්මයේ මේ වගේ තැන්වලදී අපිට විමසන්නට අවස්ථාව තියෙනවා. සංඛාර කියලා කියන්නේත් හේතුඵල සම්බන්ධතාවයකින් ප්‍රකට වෙන ධර්මතාවයන්. සබ්බේ ධම්මා සියලු ධර්මයන් කියලා කියන්නේත් හේතුඵල ධමකින් ප්‍රකට වෙන ධර්මතාවයන්. ඒ කියන්නේ වෙන කිසි අන්‍යමකට නෙමෙයි පංචස්කන්ධයටමයි මේ සංඛාර ධම්ම කියන වචන දෙකම පාවිච්චි කරන්නේ. අපි හොඳින් දැනගන්න ඕන පංච ස්කන්ධයන්ටමයි මේ සංඛාර මේ ධම්ම සබ්බේ සංඛාරා සබ්බේ ධම්මා කියන වචන දෙකම පාවිච්චි කරන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ අනිච්චයි අනත්තයි කියන වචන දෙක අල්ලගෙන අපි උත්සාහයක් ගන්නවා බෙදන්න. ඇයි ධර්ම අනිච්චයි කියන්නේ නැතුව ඇයි ධම්ම අනත්තයි කිව්වේ කියලා. මෙන්න මේ විදිහේ ප්‍රකාශ කීපයකටම හැරෙනවා. හැබැයි මේ එකම කාරණාව ගැන තමයි බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන්න කියන එක ගැන විමස ගන්න හොඳ තැනක් තමයි මෙතන. හේතුව ඇයි? රූපම් භික්කවේ අනිච්චං කියනවා, රූපම් භික්කවේ අනත්තං කියනවා. වේදනා අනිච්චා කියනවා, වේදනා අනත්තා කියනවා. එකම කාරණා දෙකම කියලා කෙලවර එකතු කරලා කියනවා සබ්බේ සංඛාරා. කවරනම් සංඛාරයන්ද? මේ පංචස්කන්ධේ නැමැති සංඛාර ලෝකය හේතුඵල සහ සම්බන්ධතාවයෙන් ප්‍රකට වන මේ පංචස්කන්ධය අනිත්‍යයි. නිට්ටය නෑ. වසඟේ පවත්වන්නට බෑ. ඒ වාගේම අනත්තයි. ආත්මය වශයෙන් මම වශයෙන් ග්‍රහණය කරගන්නට සාරවත් බවක් තියෙන තැනක් නෙවෙයි මේ පංචස්කන්ධය. નિසරුයි ඒ වාගේම අනිත්‍යයි. ආත්ම වශයෙන් සාර වශයෙන් පැවැත්මක් වශයෙන් නම් දැක ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අනිච්ච වූ අනත්ත වූ පංචස්කන්ධ ධර්මතාවයම තමයි මේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තා කියන මේ ප්‍රකාශයන්ගෙන් සිද්ධ වෙන්නේ. ධර්මතා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ධර්මතාවයන් තමයි. හැබැයි මේ රූප, ශබ්ද, ගන්ධ කියන හැම තැනමත් තියෙන්නේ ස්කන්ධ ධර්මතා පහමයි. වෙන ආකාරයකින් කිව්වොත් නාම රූප විඥාන ධර්මතාවයන්මයි. ඒ නිසා පින්වත්නි බුදු පියාණන් වහන්සේ අපිව හික්මුවේ එහෙමයි. කොහොමද? අපි හිතාගෙන ඉන්නවා නිට්ටයයි මේ අපේ අත්දැකීම් ලෝකය නිට්ටයයි. පෙර තිබ්බ දෙයක් මේ අවස්ථාවෙත් තියෙනවා, මතුවටත් අපිට මේක තියෙනවායි කියන නිට්ටය හැඟීමක්. නිට්ටය සංකල්පයක් අපේ හිතේ තුල අපේ ජීවිතේ සම්බන්ධව තියෙනවා. මේ පේන ඇහෙන දේවල් ගැන නිට්ටය භාවයක් අපිට තියෙනවා. බුදු පියාණන් වහන්සේ කියනවා ඒක එහෙම නෙමෙයි. බුදු පියාණන් වහන්සේ කියනවා මේ ආත්ම කොටගත් දැකීමකින් දකින්න එපා. මම මේ පස් ආකාරයකින් කඩලා දෙන විදිහට දකින්න. මේක ආත්ම කොට ගන්නට එපා. මේ ධහම මේ ජීවිතය කියන එක අනාත්මයි. අපි මේ
අපි ඉන්න පැත්තෙන් අනිත් පැත්තට බුදු පියාණන් වහන්සේගේ පැත්තට ගිහිල්ලා මේ ධර්මයේ දකින්න තාක් තුරාවටම අපිට මේ කාරණාවන් සබ්බේ ධම්මා ආත්මා නැත්තම් ආත්ම කොට තමයි දකින්නේ. සියලු ධර්මතාවයන් සියලු සංස්කාර ධර්මයන් නිට්ටය කොටයි අපි දකින්නේ. බුදු පියාණන් වහන්සේ ආකාර දෙකටම ස්කන්ධ ධර්මතාවයන් එහෙම නෙමෙයි කියලා බොහෝ සෙයින් අපිට අනුශාසනා කරනවා හික්මෙන්න. අපිට බොහෝ සෙයින් අනුශාසනා කරනවා බුදු පියාණන් වහන්සේ මේ කාරණේහි හික්මෙන්න කියලා. අස්සජි හාමුදුරුවෝ ඒකයි සච්චක නිවට පුත්ත ඒ පිළිබඳව දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ බොහෝ සෙයින් භික්ෂූන් හික්මවන්නේ මෙන්න මේ ආකාරයටයි කියන එක. මෙහෙම කිව්වහම මට යම් වෙලාවකදී මේ පැහැදිලිතාවයක් මදි මේ කියන එක පිළිබඳව. ඒ කියන්නේ අනිත්‍යයි අනාත්මයි කියන මේ ස්කන්ධ ධර්මතාවයන් පිළිබඳව කරන ප්‍රකාශය මට බොහෝ අමුතුයි ඇහෙන විදිහ. මම මේක උන්වහන්සේ හම්බෙලාම කොයි වෙලාවක හරි විමස ගන්න තියෙනවා නම් ඒක තමයි හොඳ කියලා සච්චක අස්සජි හාමුදුරුවන්ට ප්‍රකාශයක් කරනවා. මම වෙලාවක මේ ගෞතමයන් වහන්සේ ගෞතම ශාස්ත්‍රවරයාණන් වහන්සේ හම්බෙන්නංකෝ කියන කාරණාව කියනවා. යොයි වෙලාවක හරි මේ කතාව සිද්ධ කරනවා කියලා ඒ කියන්නේ මේ වාදයේ බිඳිනවා අය මේ බුදුහාමුදුරුවෝ මේ හික්මවන කතාව වෙනස් එකක්කේ වැරදි එකක්කේ කියන අදහස කරනවා කියන පවිටු අදහසක් සච්චකගේ හිතේ පහළ වෙනවා. මෙහෙම පහළ වෙලා මෙහෙම අස්සජි හාමුදුරුවන්ට ප්‍රකාශයකුත් කරලා ඉන්න වෙලාවක මේ වෙලාවේදී තේනකෝ පන සමයේන පංචමත්තානි ලිච්ඡවි සතානි සත්තාගාරේ සන්නිපතිතානි හොන්ති කේනචි දේව කරණීයේන 500ක් විතර ලිච්ඡවි රාජකුමාරවරු මොනවා හරි යම්කිසි බඳු කටයුත්තකට සන්නිපතිත රැස්වීම් ශාලාවේ රැස් වෙලා ඉන්න තැනට මේ සච්චක ගිහිල්ලා මේ 500ක් ලිච්ඡවි රජදරුවන්ට කියනවා මේ කාරණාව අහන්න ඉවසන්න මම බවත් ගෞතමයන් වහන්සේ සමග වාද කතාවකට යන්නටයි සූදානම් වන්නේ. මම උන්වහන්සේව වාද කතාවකින් පරද්දන්නටයි යන්නේ. උන්වහන්සේ හික්මනවලු මේ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි, සංඛාරය අනාත්මයි, විඥානය අනාත්මයි කියලා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තා කියන තැනින් සියලු සංස්කාර ධර්මයන්ද සියලු ධර්මයන්ද අනිත්‍යයි අනාත්මයි කියලා ඉගැන්වීමක් සිද්ධ කරනවලු. ඒක එහෙම නෙමෙයි කියලා ප්‍රතිඥා කරලා කියලා දෙන්නට වාද කරලා මේ බවත් ගෞතමයන් වහන්සේ පරාජය කරන්නට මම යන්න සූදානමකින් පසු වෙනවා. ඒ නිසා ඔබ එනවද යන්න මම මේ උන්වහන්සේ පරාජය කරනවා බලන්න. ඒ වෙලාවේදී උපමාවක් කියනවා. සේයතාපි නාම බලවා පුරිසෝ දීගලෝමිකං ඒලකං ලෝමේසු ගහෙත්වා ආකඩ්ඩෙය්‍ය පරිකඩ්ඩෙය්‍ය සම්පරිකඩ්ඩෙය්‍ය ඒව මේවාහං සමනං ගෝතමං වාදේන වාදං ආකඩ්ඩිස්සාමි පරිකඩ්ඩිස්සාමි සම්පරිකට්ටිස්සාමී කියලා හොඳට හයිය හත්තියේ තියෙන මිනිස්සේ එළුවෙක්ගේ රැවුලෙන් අල්ලලා හොල්ලලා ඒ එළුවව මර්ධනය කරනවා වගේ මමත් මේ ගෞතමයන් වහන්සේ පරාජයට පත් කරනවායි කියන බොහෝ පවිටු අදහසකින් බොහෝ පවිටු ප්‍රකාශයක් මේ සච්චකතෙම කරනවා ලිච්ඡවි රජදරුවන් හමුවේ. ඒ වගේ කටමැත දෙඩවීම් ආදී කොටගත් ජීවිතය කොටගත් මේ සච්චකතෙම බුදු පියාණන් වහන්සේ සමීපයට යනවා කියන එක ඉතින් විශේෂත්වයක් වුණා එකල ලිච්ඡවි රජදරුවන්ටත්. විශාලා මහනුවරෝ බහලා තියෙනවා ලිච්ඡවි රජදරුවන් පිළිබඳව. මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ඇතැම් අවස්ථාවන් වලදී මේ ලිච්ඡවි රජදරුවන් ඒ තරම් සුමට විදිහට පිළිපැදපු නැති බවක් තමයි අපිට හැම අවස්ථාවන් වලදී දකින්න තියෙන්නේ. ඉතින් පින්වත්නි මොවුන් හිතනවා එහෙනම් බොහොම හොඳ වැඩක් වෙන්නට තමයි යන්නේ කියලා.
මේ කට්ටිය සියලු දෙනාම විවිධ උපමාවන්ගෙන් මේ කට්ටියව උත්තේජනයට පත් කරලා හැම කෙනත් එක්කම බුදු පියාණන් වහන්සේ සම්මුඛ වෙන්නට යන්නට තීරණය කරගන්නවා. උපමා ගණනාවක් කියනවා. මන්න මෙහෙමයි කියලා උත්කර්ෂයට පත් කරගෙන තථාගතයන් වහන්සේ හම්බෙන්න මේ 500ක් පමණ ලිච්ඡවි රජදරුවන් එක්ක කූටාගාර ශාලාවට යනවා බුදු පියාණන් වහන්සේ හම්බෙන්න. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ මම දකින්න කැමතියි කියලා භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. තථාගතයන් වහන්සේ මහා වනයේහි එක්තරා රුක් මුලක දිවා විහාරය කරමින් වැඩ ඉන්න වෙලාවේ මේ නිගණ්ඨනාත පුත්ත භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වෙනවා. ගිහිල්ලා සිරිත් පරිදි බුදු පියාණන් වහන්සේ සච්චකට යහපත් වූ කතාවෙන් ආමන්ත්‍රණය කරලා යහපත් වූ පිළිගැනීමක් සිද්ධ කරලා ආගිය තොරතුරු විමසලා කටයුතු කරනකොට මේ සච්චක එකත් පසව ඉන්නවා. සමහරු බුදු පියාණන් වහන්සේට මේ ආපු 500 අතුරෙන් ලිච්ඡවි රජවරු සමහර කෙනෙක් වැඳලා নমස්කාර කරලා ඉඳ ගන්නවා. සමහරු හිටගෙනම අත් දෙක එකතු කරලා ඉඳ ගන්නවා. සමහරු නම් ගොත් ප්‍රකාශ කරලා ආගිය තොරතුරු කතා කරලා ඉඳ ගන්නවා. සමහරු කතා කරන්නෙත් නැතුව ගෞරව කරන්නෙත් නැතුව ඉඳ ගන්නවා. මේ විදිහේ සංසිද්ධියක් අපිට ඇත්තටම මේ සූත්‍ර සාහිත්‍ය තුලින් ප්‍රකට කරනවා. මෙන්න මෙහෙම සංසිද්ධියක් එදා සිද්ධ වුණා කියන කාරණේ. මෙහෙම ආරම්භ කරාට පස්සේ මේ සාකච්ඡාව මේ වාදය ආරම්භ වෙනවා. මේ වාදය ආරම්භ වෙනවා සච්චක බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන්නට වාද කතාවට ප්‍රවේශයක් ගන්නවා. කතම් පන භවං ගෝතමෝ ශාවකේ විනේති කතම් භාගාච පන භෝතෝ ගෝතමස්ස ශාවකේසු අනුශාසනී බහුලා පවත්තන්ති. කොහොමද භාග්‍යවතුන් වහන්සේ අර අස්සජි හාමුදුරුවන්ගේ අහපු ප්‍රශ්නෙම කියපුවාම මම මෙන්න මේ ආකාරයට තමයි මගේ ශ්‍රාවකයෝ බොහෝ සෙයින් හික්මවන්නේ කියලා අස්සජි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගැන කළ ප්‍රකාශයම බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ පිළිබඳව රූපම් භික්කවේ අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානා අනිච්චං කියලා ඒ අපි නැවත නැවත සඳහන් කළ මේ පංචස්කන්ධය පිළිබඳව සංඛාර අනිත්‍යතාවය ධර්ම අනාත්මතාවය පිළිබඳව මේ දහම ප්‍රකාශ කර සිටිනවා. ඊට පස්සේ සච්චක මේ ගැන ඒ කතාව එහෙම අහලා මම මේ විදිහට බොහෝ සෙයින් අනුශාසනා කරනවා කියලා බුදු පියාණන් වහන්සේ දක්වපුවා මේක අහලා සච්චක උපමාවක් කියනවා. මම මේකට බොහොම පොඩි උපමාවක් කියන්නම් ඔබ වහන්සේට කියලා කිව්වහම හොඳයි අග්ගිවෙස්සන හොඳයි සච්චක එහෙනම් ඒක කියන්න කියලා ඉවර වෙලා බුදු පියාණන් වහන්සේ අවසර දෙනවා. ඊට පස්සේ කියනවා සච්චක සේයතාපි භෝ ගෝතම යේ කේචිමේ බීජගාම භූතගාමා බුද්ධින් විරූල්ලින් වේපුල්ලං ආපජ්ජಂತಿ සබ්බේතේ පටවින් නිස්සාය පටවියං පතිට්ඨාය ඒවමේතේ බීජගාම භූතගාමා බුද්ධින් විරූල්ලින් වේපුල්ලං ආපජ්ජති කියලා ආපජ්ජಂತಿ කියලා. භාග්‍යවතුන් වහන්සේ යම් කිසි කෙනෙක් ගොවිතැන්පත් කරනකොට යම් කිසි බීජයක විපුලත්වය වෘද්ධිය එහෙම නැත්නම් වැඩිම අපි බීජ පැලකිරීම කියන කාරණය කරගන්නවා නම් ඒ සියලුම පැලවීම ආදී කොටගත් සියලු පරිකර්මයන් මේ මහ පොළොව ඇසුරු කරගෙන තමයි සිද්ධ වෙන්නේ. අහසේ මේවා පැලවෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රකාශයක් කරනවා. යම් කිසි කෙනෙක් මොනවා හරි හයි හත්තියේ යොදලා වැඩ කටයුත්තක් සිද්ධ කරනවා නම් වඩු කර්මාන්තයක් හෝ පෙදරේරු කර්මාන්තයක් හෝ වෙනත් යම් බඳු කර්මාන්තයක් කටයුත්තක් සිද්ධ කරනවා නම් ශාරීරික සෞඛ්‍යය එහෙම ශරීර බලය යොදනවා නම් යම් කිසි කටයුත්තකට ඒ සියලුම දෙනා මේ මහ පොළොවේ හොඳට අඩිය ගහලා තමයි ඒ කටයුත්ත සිද්ධ කරන්න කියලා උපමා දෙකක් කියනවා. මේ පොළොව ඇසුරු කරගෙන පොළොව මත පිහිටලා තමයි මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ කියලා උපමා දෙකක් කියනවා. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ රූපත්තායම් පුරිස පුද්ගලෝ රූපේ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. අන්න වුන් පංචස්කන්ධය පිළිබඳව දරපු අදහස කියනවා. ස්කන්ධ ධර්මතා පහ පිළිබඳව
සච්චකගේ අදහස සච්චක කියනවා. හරියට මහ පොළොවේ ඉඳලා වැඩ කරනවා වගේ මේ රූපය මත පිහිටලා රූපය ආත්මය කොටගෙන තමයි රූපය පදනම් කරගෙන පවතිනා වූ කතාවක් නෙමෙයි කියන්නේ. රූපය ස්ථිරයි. රූපය දිගින් දිගට පවතිනවා කියන අදහසේ ඉඳලා කියනවා මෙන්න මේ මත පිහිටලා තමා කරන පිනක් හරි පවක් හරි මිනිස්සු කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම නිත්‍ය ස්ථිර වූ රූපයක් නැහැයි කියලා. පටිසම්පන්නයි කියනවා මේ කාරණාව. සච්චකාදී මේ නිවට පුත්‍රයන් නිගණ්ඨ පුත්‍රයන්ගේ අදහස ආදී කොටගත් බොහෝ පිරිසක්ගේ එදා හිටපු මේ සාස්වත දෘෂ්ටිවාදීන් කියනවා මේ කට්ටිය මේ රූපය මත පිහිටලා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව කරන්නේ. පින් හරි පව් හරි. වේදනත්තායන් වේදනාව පිහිට කොටගෙන තමයි පුරිස පුද්ගලයෝ වේදනායන් පතිට්ඨාය පුඤ්ඤං වා පුඤ්ඤං වා පසවති පින් පව් කරන්නේ. සංඥාවටත් එහෙමයි සංඛාරයටත් එහෙමයි විඥාණයටත් එහෙමයි. පින් පව් කියන මේ දෙපිරසකින් එකක් යමක් කරන්නේ පින්වත්නි මේ පංචස්කන්ධ ධර්මයේ මත පිහිටලා පංචස්කන්ධ ධර්මතාවය හරියට බීජයන්ට පැලවෙන්නට මහ පොළොව පිහිට කරනවා පිහිට වෙනවා වගේ ස්ථීරසාර වූ බොහෝ කල් පවතිනා වූ නොබිඳින පංචස්කන්ධ ධර්මතාවයක පැවැත්මක් අපිට තියෙනවා කියන අනිත්‍ය නො වූ නিত্য වූ ස්කන්ධක පැනවීමක් සහ අනාත්ම වූ ධමක ආත්ම වූ පැනවීමක් මේ සත්‍යක සිද්ධ කරනවා. ඔතන තමයි තන. අපිත් පැටලෙන්නේ අපිත් ගැවසෙන්නේ මෙන්න මෙතන තමයි. ස්කන්ධ ධර්මතා පහක් කියන එක පිළිබඳවත් යම් බඳු වෙලාවකට වැටහීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ස්කන්ධ ධර්මතා පහ පිළිබඳව බුදු පියාණන් වහන්සේ මේ ස්කන්ධ ධර්මතා පහේ වැඩපිළිවෙල අපිට දේශනා කරන්නේ. මේ සාකච්ඡාව පිළිබඳව පෘථග්ජනයන්ට එහෙම නැත්නම් සාස්වත දෘෂ්ටිවාදීන්ට ඒ කියන්නේ මෙහි පැවැත්මක් පිළිබඳව විශ්වාස කරපු මිනිස්සුන්ට පේනවා ඔක්කොම හරි වෙනස් වෙනවා තමයි පින්පව් කරන්න හරි මේ ස්ථීර නොබෙඳෙන පදනම වෙච්ච මේ කාරණාවන් සියල්ලට පිහිට වෙච්ච යම්කිසි සත්තාවක ඒ කියන්නේ පැවැත්මක ධාරාවක් ශක්තියක් නොබෙඳී ගලා යනවා කියන දෘෂ්ටිවාදයේ මානසික తত্ত্বය මේ හිත තුළ ඇති වෙනවා. අපිත් ওই දෝෂෙන් පෙළෙනවා. අපිටත් හිතෙනවා අවිනිශ්චිත නැත්නම් අවිචින්න නොකැඩෙන නොබිඳෙන බලවේගයක් අපේ මේ ජීවිත වටා කේන්ද්‍රගත වෙලා තියෙනවා. අපේ ජීවිත පවත්වනවා හැම බලවේගයක් කියන දැක්ම අපේ මේ පෘථග්ජන මනස තුල ගොඩ නැගෙනවා. ඒක අරුමයක් නෙවෙයි. ඒක ඉතා ගැඹුරින් දාර්ශනිකව විග්‍රහ කරපු මේ බුදුහාමුදුරුවන් වැඩ හිටපු කාලේ යම් බම්බඳු ආචාර්ය පරම්පරාවන් ඒ පිළිබඳව දක්වපු අදහස එහෙමයි පංචස්කන්ධය පිළිබඳව. බුදුහාමුදුරුව අනිත්‍යයි අනත්තයි කියලා කිව්වා. මේ කට්ටිය කියනවා නෑ සාරයක් තියෙනවා ආත්ම සහගත ස්වභාවයක් මෙහි තියෙනවා කියන ප්‍රකාශය කරනවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ තහවුරු කරනවා සත්‍යකට ඔබ එහෙනම් මෙන්න මේ ආකාරයේ ප්‍රකාශයක් නෙමේ කරන්නේ. රූපම් මේ අත්තා වේදනා මේ අත්තා සංඥා මේ අත්තා සංඛාරා මේ අත්තා විඥානං මේ අත්තාති. ඔබ බුදුහාමුදුරුවෝ අහන ඔබ මේ කියන්නේ මේ ආත්මය මේ රූපය මගේ ආත්මයයි මේ වේදනාව මගේ ආත්මයයි. ඒ කියලා කියන්නේ මේ පංචස්කන්ධ ධර්මතාවය ආත්ම කොටද ඔබ සලකන්නේ. ආත්මයි කියලා කියන්නේ පින්වත්නි නොබෙඳී තියෙන පැවැත්මක් තියෙනවා. මේ ආත්මය ලබන ආත්මය කියලා කියන්නේත් එහෙමයි. නොකැඩෙන චිත්ත ශක්තියක හෝ ගලා යෑමක් තියෙනවා. මේකේ වෙනස් වීමක් නැහැ. මේකේ මොනවා හරි අපිට නොදැරෙන බලවේගයක් අප යටින් ගමන් කරනවායි කියන ඔය පුද්ගල මඤ්ඤණාවට සිතුවිල්ලට යටත් වෙනවා. ඒකයි මේ කියන්නේ. එහෙමද කියලා අහනවා. සාරයක් තියෙන බවද ඔබ මේ කියන්නේ කියලා අහපුවාම අහං හි බෝ ගෝතම එවං වදාමි. මම කියන්නේ මෙහෙම තමයි. කොහොමද? රූපම් මේ අත්තා වේදනා මේ අත්තා කියලා පින්වත්නි මේ පංචස්කන්ධය පිළිබඳව ආත්මවාදය කියනවා. මම විතරක් නෙවෙයි බොහෝ මිනිස්සු කියන්නේත් ඕකමයි. අයංච මහති ජනාති
බොහෝ මිනිස්සු කියන්නේත් ඕකනේ බුදු පියාණන් වහන්සේ කියලා වෙනත් දාර්ශනිකයෝ ගැනත් මේ මතු කරලා පෙන්නනවා බුදුහාමුදුරුවන්ට සත්‍යක. මම විතරක් කියන එකක් නෙමෙයි මේක තමයි ලෝකෙ මිනිස්සු දකින්න ඇත්ත. බුදුහාමුදුරුවෝ කියනවා මේ බොහෝ මිනිස්සුන්ගෙන් මට වැඩක් නැහැ. බොහෝ මිනිස්සු කියන හින්දා ඔබ කියනවායි කියන කාරණේ මට අදාළ නැහැ. අග්ගිවෙස්සන තමන්ගේ වාදය කියන්න. තමන්ගේ අදහස කියන්න. තමන්ට දැනෙන දේ තමන් දරා ගන්න දේ කියන්න කියලා සත්‍යකට දැනුවත් කිරීම බුදු පියාණන් වහන්සේ කරනවා. කාගේවත් කතා මෙතෙන්ද වැඩක් ඇති දෙයක් නෙමෙයි. බොහෝ මිනිස්සු කියන එක අදාළ නැහැ. ඔබට දැනෙන දේ කියන්න. ඇයි මේ බුදු පියාණන් වහන්සේ මේ සාකච්ඡාව සිද්ධ කරන්න පින්වත්නි අපිට පේන තාලෙට මේ කවුරු හරි සමාජයේ හැසිරෙනවා දේවල් කිය තමන්ට ඕන එක මයි මත කිය තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර මිනිස්සුන්ව වාදයෙන් පෙළමින් නැවිදින කෙනෙක් ඉන්නවා. මෙයාව පරාජය කරන්න මේ බුදු පියාණන් වහන්සේ සත්‍යකත් එක්ක සහවාදයකට යනවා නෙවෙයිනේ. ඒකත් අපි තේරුම් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේගේ අදහස සත්‍යක තුල ධර්මයේ උදෙසා නුවණක් වැඩේවා. මෙවැනි තීක්ෂණ බුද්ධි ප්‍රඥා බල මහිමයක් තියෙන කෙනෙක්ට මේ ධර්මයේ වැටහෙවා කියන අදහසින් තමයි තථාගතයන් වහන්සේ මේ සාකච්ඡාව කරන්නේ. අවමයේ සත්‍යකට නොතේරුණත් මේ අහගෙන ඉන්න මේ ලිච්ඡවි රජදරුවන් ඇතුළු කොටගත් අනෙකුත් බොහෝ ශ්‍රාවකයන්ට මේ කාරණාව වැටහෙවා කියන තනිමුයි තථාගතයන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ විතරක් නෙවෙයි දෙවි බඹුන් කෙල කෝටි ගණන් මේ ධර්මතාවය අසා ගනිත්වා කියන තැනින් තමයි තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මේ සාකච්ඡාවට වැඩ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි වාසනාවන්තකම කියන්නේ අදත් අපි මේ චූල සත්‍යක සූත්‍රය තුලින් දැනට වසර 2600කට පමණ ඉහත ಭಾರತයේ සිද්ධ වෙච්ච මේ තථාගතයන් වහන්සේගේ අසිරිමත් පෙළහර අදත් අපිට පුළුවන්කම තියෙනවා ධර්ම අවබෝධය උදෙසා භාවිත කරගන්නට. අපිත් මේ වචනයක් හරි සාකච්ඡා කරන්නේ අන්න ඒ උන්වහන්සේ අපි ගැනත් දැකලා බලලා තමයි මේ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. පින්වත්නි, එවැනි ශ්‍රද්ධා මාමක ගුණයන්ගෙන් හිත පුරවාගෙන මේ බුදු පියාණන් වහන්සේ පුනා මේ සූත්‍ර ධර්මයන්ගෙත් 7-8 පොලක නැවත කියන කාරණේ අපි තේරුම් ගන්න ඕන. නැත්තම් මේ පිනිස් හිත එක්ක මේ ආත්මවාදයක් ස්ථීරසාර වූ බලවේගයක් අප තුලින් ගමන් කරනවායි කියන තැන එක්ක රැඳෙනවා, එක්ක එහෙම නැහැයි කියන තැන රැඳෙනවා. මෙන්න මේ කියන්නා වූ දෘෂ්ටිවාදයන්ගෙන් මිදිලා වෙනත් දෘෂ්ටියකට බුදු පියාණන් වහන්සේ දක්වපු සම්‍යක් දෘෂ්ටිය කෙරෙහි පිහිට ගන්නට තමයි මේ උත්සාහය, මේ හික්මීම අප වෙනුවෙන් දේශනා වෙන්නේ. සලක ගන්න කවුරුත් කියන දෙයින් මට වැඩක් නැහැ. අග්ගිවෙස්සන ඔබගේ අදහස මට කියන්න ගියපුවාම මගේ අදහසත් එහෙම තමයි. බුදු පියාණන් වහන්සේ මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරයේ, විඥානයේ කියන ස්කන්ධ ධර්මතා පහ මම ආත්ම කොට තමයි සලකන්නේ. අත්තා මේකේ පැවැත්මක් තියෙනවා. ඒ තමයි පදනම අපේ ජීවිතවල. ඒ පදනම මත ඉඳලා තමයි අපි පිම්පව් කරන්නේ කියන තැනට සත්‍යකගේ වාදය කේන්ද්‍ර කරනවා. තේනහි අග්ගිවෙස්සන තං යේවත්තේ පටිපුච්චාමි. හොඳයි. එහෙනම් මම ඔබෙන් ප්‍රශ්න කීපයක් අහනවා දැන්. ඔබ මා කෙරෙහි මෙහෙම හඳුන්වන දීමක් කරානේ. මේ හරියට මේ පංචස්කන්ධ ධර්මතාවය මේ මහ පොළොව වගේ. මේ ස්කන්ධ ධර්මතාවය පහ සදාකාලිකයි. මේකේ පැලවෙන බීජ දාපුවාම මේකේ පැලවෙන ගස් කොළන් වගේ මල් පළතුරු වගේ තමයි මේ පින්පල දහම්. පංචස්කන්ධය සදාකාලික ආත්ම වූ ස්වභාවයක් දරනවායි කියන තැනින්නේ උපමා ගෙනල්ලා කතා කළේ. එහෙනම් මම උපමාවක් කරනවා, මේක ඔබ විමසනවා, ඔබ මේකට උත්තර දෙන්න කියලා කියනවා. බුදු පියාණන් වහන්සේ කියනවා මේක හැබැයි හරිම හොඳ දේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ. ඔබටත් අදටත් වළංගු දේශකයන් වහන්සේලා හැටියට අපි අදටත් කියන්න පුළුවන් පින්වත්නි, යම් කිසි ආකාරයකටද ඔබට දැනෙන්නේ ඒ අනුව ඔබ හිතා ගන්න ඕන. යම් ආකාරයකටද ඔබගේ මනසට මේ ධර්මතාවයන් වැටෙන්නේ ඒ ආකාරයට තමන්ගේ හිත දියුණු කරගන්නට ඕන. තමන්ට තමන් අවංක වෙන්න ඕන කියන කාරණේ. කවුරු හරි ශාස්ත්‍රීය රජ කෙනෙක් ඉන්නවා, මුද්ධාවසිත්තස්ස ඒ කියලා කියන්නේ අපි කියන්නේ
පංච කකුද භාණ්ඩයන්ගෙන් අභිෂේක කරපු රජ කෙනෙක් ඉන්නවා, ශාස්ත්‍රීය රජ කෙනෙක්. තමන්ගේ විජිතයෙහි, තමන්ගේ රාජධානියෙහි ඝාතේ ථායංවා ඝාතේතුං, යම්කිසි වැරද්දකට යම්කිසි මරණීය දණ්ඩනයක් ඝාතනයක් කරන්නට අවශ්‍ය නම් හරි වුණත් වැරදි වුණත් මේ අභිෂේක කරපු රජ්ජුරුවන්ට ඒකට අයිතිය තියෙනවා. ඔබ අහලා තියෙනවා ඒක. හරි වුණත් වැරදි වුණත් රාජාණ්ඩුවක රජ්ජුරුව කිව්වොත් එහෙම මේ තැනැත්තව ඝාතනය කරන්න කියලා කරුණු නොවිමසා ඝාතනය කිරීමේ ස්වභාවයක් තිබිලා තියෙනවා. මරන්න ඕන නම් මරන්න පුළුවන්කම රජ කෙනෙකුට තියෙනවා. ඒ වාගේම ජාපේතායන් වා ජාපේතුං, කාගේ හරි කෙනෙක්ගේ ධනෙ රාජසන්තක කරන්න ඕන නම්, වස්තු වටුපිටි දේපල රාජසන්තක කරන්න ඕන නම් රජ කෙනෙකුට තමන්ගේ නියෝගයෙන් ඒ සියල්ල රාජසන්තක කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ සත්‍යකට කියන්නේ. අපිත් ඒ වෙලාවේ සත්‍යකගේ පැත්තේ ඉඳලා අහනවා වගේ අහගත්තත් නරක නෑ මේක. අපිට උනත් අපිව විමසා ගන්න ඕන. අපි සත්‍යකගේ පැත්තේ ඉන්නවා කියලා හිතාගෙන. බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා. අපි පෘථග්ජනයන් හැටියට අපි මේ කාරණාව වටහා ගන්න උත්සාහ කරන නිසා අපිත් සත්‍යකගේ පැත්තේ ඉඳලා අහන්න ඕන මේක. හැබැයි බුදු පියාණන් වහන්සේ කියනවනේ තමන්ට යම්කිසි ආකාරයකට වැටහෙනවා නම් ඒ පිළිබඳව විමස ගන්න වටහා ගන්න. ඒ වාගේම තමයි කවුරු හරි මේ රජ කෙනෙකුට හිතුනොත් එහෙම මේ පුරවැසියා මේ නගරයෙන් පිටුවහල් කරන්න ඕන කියලා ඒ රජුරවන්ට පුළුවන් ඒ අදාළ පුද්ගලයා තමන්ගේ රටවැසියා පිටුවහල් කරන්නත්. එහෙම හැකියාවක් රජ කෙනෙකුට තියෙනවා. කවුරු වගේද? මේ පසේ නදී කොසල් රජුරෝ, ඒ වාගේම මගධාධිපති අජාසත්ත රජුරෝ වගේ රජවරු දෙන්නෙක්ගේ උපමාවත් බුදුහාමුදුරුවෝ කියනවා. වේදේහි පුත්ත අජාසත්ත රජුරෝ මගධේ රජකම් කරන ඒ මගධ රටෙහි මිනිහෙක් මරන්න ඕන වුණොත් මේ රජ්ජුරුවන්ගේ නියෝගයෙන් හෝ රජ්ජුරු හෝ ඒ ඝාතනය සිද්ධ කරනවා. යම්කිසි මිනිස්සෙක්ගේ වස්තු දේපල රාජසන්තක කරන්න හිතුනොත් එතුමන් ඒ වස්තු සම්පත්තිය රාජසන්තක කරනවා. කවුරු හරි කෙනෙක් පිටුවහල් කරන්න හිතුනොත් අජාසත් රජුරවන්ට අජාසත් රජුවන්ට හැකියාව තියෙන ඔහු නිරපන්නට තමන්ගේ රාජ්‍යයෙන්. ඒ විතරක් නෙවෙයි කොසල් රජුරවන්ටත් එහෙමයි. පසේ නදී කොසල් රජුරුවොත් තමන්ට හිතුනොත් මේ කාරණා තුනම කරනවා. එහෙම නේද කියලා අහනවා. එහෙම නේද කියලා අහපුවාම සත්‍යක ඉතින් කතාවටම කට හදාගෙන ඉන්න කෙනෙක්නේ. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කවුරු හරි මේ මූර්ධාභිෂේක කරන ලද රාජ්‍යත්වයේ පිහිටවන ලද යම්කිසි ශාස්ත්‍රීය රජ කෙනෙක් තමන්ට හිතුනොත් ඒ ඝාතනය සිද්ධ කරනවා. තමන්ට ධනහානිය කරන්න හිතුනොත් ඒක කරනවා. පිටුවහල් කරන්න හිතුනොත් කරනවා. පසේ නදී කොසල් රජුරෝ, ඒ වාගේම වේදේහි පුත්ත අජාසත්ත රජුරෝ විතරක් නෙවෙයි අතිනුත් දාලා කියනවා. මල්ල රජවරු, වජ්ජි රජවරු, මේ ඒ වාගේම කියලා මේ තවත් විස්තරයක් තව රජවරු දැන් බුදුහාමුදුරුවෝ දෙන්නයි කියන්නේ. මේකට අතිනුත් දාලා සත්‍යක මේක සපත කරනවා. එහෙමනේ හැටි නේද? ගොඩාක් කතා කරන කෙනෙක්ට යම් කිසි දෙයක් හම්බෙච්චාම තව එකතුත් කරනවා මේකට. සත්‍යකත් ඒ විදිහෙම වැඩක් කරලා ඉවරලා කියනවා. එහෙම වුණොත් එහෙම තමයි. ඒක ගැන සැකයක් නැහැයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා හොඳයි. ඒ කියන්නේ ඔහුට ඒ පිළිබඳව අධිපතිභාවයක්, ඒ කියන්නේ ඔහුට ඒක ගැන අයිතියක් තියෙනවා, තීරණයක් ගන්න හැකියාවක් තියෙනවා. ඒකින්ද කියන්න පුළුවන් ඒ රජතුමා මෙහි අයිතිකාරයා ඔහුට මේකේ පැවැත්මක් තියෙනවායි කියන අයිතිකාර්ය බව, එහෙම නැත්නම් ඔහු ඒකේ තියෙන අධිපති බව ප්‍රකාශ කරන්න පුළුවන් රජුරවන්ටයි. මේ රටවැසි ඕන මිනිස්සෙක් මරන්න පුළුවන්, ඕන මිනිස්සෙක්ගේ ධනහානි කරන්න පුළුවන්, ඕන මිනිස්සෙක් පිටුවහල් කරන්න පුළුවන්. හරි හෝ වැරදි හෝ ඒ කාරණාව කරන්න පුළුවන්. ඒක තමයි රජකම. ඒක ඇත්ත කියලා ඔබතුමාත් පිළිගන්නවා. එහෙනම් මෙන්න මෙතනදී ඔබ හිතන්න කොහොමද? ඔබ කියනවා රූපය ආත්මයි. රූපය තමන්ගේ දෙයක්. මේ මත ඉඳලා තමයි අපි වැඩ කරන්නේ. රූපය කියලා කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන පංචස්කන්ධ ධර්මතා පහ. මේවා මම නැවත නැවතත් කියනවා. මම පෙරත් කියලා තියෙනවා. මේ පහක් හැටියට කතා කරන්නේ ඇයි? මේ වගේ තියෙන පටිච්ච සමුප්පන්න සහසම්බන්ධතාවයේ නුවණට මතුවෙන්නයි. හැබැයි මේ ධර්මතා පහක් හැටියට කතා කරාට මේ ධර්මතා පහ හුදකලාව ඇති වෙන්නේ නැහැ. රූපේ විතරක් ඇති වෙන්නේ නැහැ. වේදනාව විතරක් ඇති වෙන්නේ නැහැ. වේදනාව යම් තැනක නම්
රූපය, සංඥාව, සංකාරය, විඥානය කියන ඊතුරු ධර්මතා හතරක් තියෙනවා. සංඥාව යම් තැනක ප්‍රකට වෙනවා නම් ඒ සංඥාවත් සමග අනෙකුත් ධර්මතා හතර සහජාතයි එක්ක උපදිනවා. හැබැයි මේ ළඟේ තියෙන අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය අස්මින් සති ඉදං හෝති කියන පටිච්ච සමුප්පාද ධර්මතාවය ප්‍රකට කරන්න ඕන නිසා ස්කන්ධ ධර්මතා පහ හැම නිතරම බුදු පියාණන් වහන්සේගේ දේශනාවේදී වෙන් වෙන් වශයෙන් දේශනා කරනවා. හැබැයි අපි දැනගන්නට ඕන මේ ජීවිතය කියලා දැනෙන මේ සිතුවිලි මාත්‍රෙහිම එකතුවකට තමයි මේ වෙන් කරලා මේ කතා කරන්නේ කියන කාරණය. ඊට පස්සේ අහනවා හොඳයි ඔබ එහෙනම් කිව්වනේ මේ රූපය තමන් වසඟේ තියෙන ආත්ම කොටගත් පදනමක් තියෙන තමන්ගෙත් එක්ක බැඳිලා තියෙන කාරණයක් මේක කියලා. වේදනාවත් එහෙමයි කියලා කිව්වනේ. රූපය ඔබගේ වසඟේ පවත්වන්නට පුළුවන් නම් මේ රූපය මෙසේ වේවා කියලා හිතන්නට පුළුවන් නම් මේ රූපය මෙසේ නොවේවා කියලා තීරණය කරන්න පුළුවන් නම් ඒක එහෙම දෙයක්ද කියලා අහනවා. පංචස්කන්ධ ධර්මතාවයෙන් රූපය කියන එක අපි විවරණය කරගෙන තියෙනවානේ ඕනතරම් අවස්ථාවලදී. රූපය කියලා කියන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් කියන ධර්මතාවයන්ට පදනම වෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත ධර්මතාවයන්ගෙන් ප්‍රකට වෙච්ච යම්කිසි ධර්මතාවයක් තමයි රූපය කියලා කියන්නේ. ඒක චක්කු රූප වෙන්න පුළුවන්, සෝත රූප වෙන්න පුළුවන්, ගාන රූප වෙන්න පුළුවන්, ජීවා රූප වෙන්න පුළුවන්, පොට්ටබ්බ රූප වෙන්න පුළුවන්, ධම්ම රූප වෙන්න පුළුවන්. ඒ නිසා මේ යම්බඳු රූපයක් වේනම් ඒක තමන්ගේය, ඒක මට මේසේ වේවා මෙසේ නොවේවා කියලා තීරණය කරගන්න පුළුවන් දහනවා. රජ්ජුරු කෙනෙකුට යම්කිසි කෙනෙක් මරන්න පුළුවන්, යම්කිසි කෙනෙක් පිටුවහල් කරන්න පුළුවන්, ධනහානියට පත් කරන්න පුළුවන් වගේ ඔබට මේ රූපමය ධර්මතාවය ස්කන්ධය පවත්වන්න පුළුවන් දහනවා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. අපි හිතාගත්තොත් ඔබට යම්කි ඇස් අරගෙන ඉන්න වෙලාවකදී ඇහැ හමුවට එන රූපයක් මෙසේ වේවා මෙසේ නොවේවා කියන තීරණය ගන්න පුළුවන්ද රජ කෙනෙකුට වගේ? මේ ශබ්දේ දැන් මම මේ කතා කරන්න මොන කාරණේ වුණත් මේ ඇහෙන එක මෙසේ වේවා. දැන් පොඩි හාමුදුරුවෝ දැන් මේ සිංහලෙන් කතා කරන යන එක නවත්තලා ඉංග්‍රීසියෙන් කතා කරත්වා කියලා හිතුවට එහෙම පුළුවන් දේ මාරුව ගන්න. එහෙම කරන්න බෑ. මේ හමු වෙන ධර්මතාවයන් මොනවද අපිට හමු වෙන්නේ? සුදු වුණත්, කළු වුණත්, කැමැති වුණත්, අකමැති වුණත් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තීරක බලවේගය අපිට ගන්න බැයි නම් මොකක්ද මට තියෙන අයිතිවාසිකම මේ කාරණාවේ කියලා බුදුහාමුදුරුවෝ විමසනවා. රජ කෙනෙකුට නම් අර වගේ තීරණ ගන්න පුළුවන්. ඒකින්ද හොඳයි එයා තමයි අයිතිකාරයා කියලා කියන්න පුළුවන් ඒ රාජ්‍යයේ. මේ රාජ්‍යයේ අයිතිකාරයා මමයි කියලා එහෙම නෙමෙයි කියන කාරණය ප්‍රකට කරන්න බුදු පියාණන් වහන්සේ සත්‍යකෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි රූපය ගැන. පංචස්කන්ධේ බෙදලා අහනවා. රූපයට මෙහෙම කාරණාවක් මෙසේ වේවා කියලා හිතන්න පුළුවන්ද සත්‍යක? කටවහ ගන්නවා. කතා නැහැ. තුන්නී අවෝසි සත්‍යකෝ නිගණ්ඨ පුත්තෝ තුන්නී අහෝසි කියලා මේ පාලියෙන් කියනවා. බුදුහාඳුරු මෙහෙ පාපුවම කටවහ ගන්නවා. දෙවනි පාරත් බුදුහාඳුරු අහනවා. ဒ ුතියම්පිකෝ භගවා සච්චකන් නිගණ්ඨ පුත්තං ඒතදවෝච තං කිම්මඤ්ඤසි අග්ගිවෙස්සන. මොකද අග්ගිවෙස්සන හිතන්නේ කාරණේ ගැන? යන්ත්වං ඒවං වදේසි රූපම් මේ අත්තාති වත්තති තේ තස්මින් රූපේ වසෝ ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපම් මා අහෝසීති ဒ ුතියම්පිකෝ ශාවකෝ නිගණ්ඨ පුත්තෝ තුන්නී අහෝසි. දෙවනි වරත් බුදුහාඳුරු ඒ ප්‍රශ්නේම අහනවා. මොකද සත්‍යක තමන් මේ රූපමය ධර්මතාවයේ ස්කන්ධ ධර්මතාවය මෙසේ වේවා මෙසේ නොවේවා කියන තැනින් ඔබට තීරණයක් ගන්න පුළුවන්ද කියලා දෙවෙනි සැරේත් ඒ ප්‍රශ්නෙම සපත කරලා අහනවා බුදුහාමුදුරුවෝ. එළුවෙක්ගේ රැවුලෙන් අල්ලලා හොල්ලනවා කියලා ආවේ සත්‍යක බුදුහාමුදුරුවෝ එහෙමයි කියලා කරන්න ආවේ. දැන් මේ සූත්‍රයේම තියෙන එහෙමනේ. හඳට හයිය හත්තේ තියෙන මිනිස්සෙක් එළුවෙක්ගේ දිගට වැවිච්ච රැවුලකින් අල්ලලා ඔළුව හොල්ලනවා වගේ බුදුහාමුදුරුවෝ වාද කතාවෙන් කම්පණයටපත් කරනවායි කියලා එන්නේ. දැන් දෙවනි පාරත් නිහඬ වෙන්න උනා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා සත්‍යක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුන්වෙනි පාර විමසනකොට යමක් යමෙක්ගෙන් එකම කාරණය එයා ඒ කාරණයට උත්තර නොදී හිටියොත් හරි හෝ වැරදි ලෙස නිහඬ බවින් හිටියොත් එහෙම ඔහුගේ
හිස පැලෙන්න සිද්ධ වෙනවා. හිස කතා කරන්නේමයි එත්තේ වස්ස සත්තදා මුද්ධං ඵලතිති. ඔහුගේ හිත අත්කඩකට පැලෙනවා කියන ප්‍රකාශය ඔය කරන අවස්ථාවක් තමයි සූත්‍ර පිටකේ. ඔහුගේ හිස හත්කඩකට පැලෙනවා සච්චක කවුරු හරි භාග්‍යවතුන් වහන්සේ නමක් යම් කිසි කෙනෙක්ගෙන් එකම ප්‍රශ්නේ තුන්වෙනි වරත් විමසනකොට උත්තර නොදී හිටියොත් හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්, උත්තරයක් නොදී ඉන්නවා කියන එක, නිහඬ බවින් ඉන්නවා කියන එක භාග්‍යවතුන් වහන්සේලා විශේෂයි විෂය නොවේයි කියන කාරණේ කියනවා. හොඳ සාහිත්‍ය රසයත් අපේ තියෙන ඔය බණ කතා වලට මූල බීජයන් වෙන කතාවක් තියෙනවා. තේකෝපන සමයේන වජිරපාණි යක්ඛෝ ආයසං වජිරං ආදාය ආදිත්තං සම්පජලිතං සජෝති භූතං සච්චකස්ස නිගණ්ඨ පුත්තස්ස උපරිවේභාසං ටිතෝ හෝති. වජිරපාණි කියන වජ්‍රය කියන ආයුධය දරාගත්ත යක්ෂයා දිලිසෙමින් තරහ ගිහිල්ලා හරි තමන්ගේ වර්ණයට අනුව හරි දිලිසෙමින් සච්චකගේ හිසට උඩින් මේ වජ්‍රය කියන ආයුධය ඔසවාගෙන හිටියා. බුදුහාමුදුරුවන්ට උත්තර නොදුන්නොත් මේ මිනිස්යාට ඔළුවට ගහනවා කියන තැනින්. එහෙම වෙලා නැහැ මේ සද්ධර්ම කාරණාවන් වලදී කිසිම තැනකදී බුදු පියාණන් වහන්සේ හමුවේ එහෙම දෙයක් වෙලා නැහැ. නමුත් ඒ විදිහට පැහැදිච්ච නොපැහැදිච්ච දරුණු ඒ වාගේම සංයමයටපත් වෙච්ච මේ වගේ යක්ෂ සේනාධිපතීන් ඉඳපු බව සූත්‍ර සාහිත්‍යයේ බොහෝ තැන්වලදී හමු වෙනවා. කොහොම නමුත් අපි දැනගන්නට ඕන මෙන්න මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා. ඇයි මේ බොහෝ ජනයා රැස් කරගෙන ආපු සච්චක දැන් බුදුහාමුදුරන්ට උත්තර දෙන්නේ නැති තැනට ඇවිල්ලා තියෙනවා. මේ යක්ෂයා බුදු පියාණන් වහන්සේ සමීපෙහි මේ සච්චකට ආයුධය ඔසවමින් ඉන්නවා කියන කාරණය සච්චකටත් පේනවා. වජිරපාණි යක්ෂයා වජිරපාණි කියන්නේ වජ්‍රය නැමැති අත ඇත්තා කියන එකනේ වජිරපාණි කියලා කියන්නේ. වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලින් හදපු ආයුධයක්. ඊටාම ඝන ශක්තිමත් ආයුධයක් තමයි වජ්‍රය කියලා කියන්නේ. මේ යක්ෂයා මෙහෙම ඉන්න බව නිගණ්ඨ පුත්ත සච්චකත් දැකලා වෙවුලන්න පටන් ගන්නවා. කරගන්න දෙයක් නැහැ, උත්තරයක් දෙයි ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තුලින්ම බුදුහාමුදුරුවෝ ළඟම බුදුහාමුදුරුවන්ගෙන්ම පිහිට පතනවා. බුදුහාමුදුරුවෝ ළඟම හැංගිලා බේරෙන්න ඕනේ කියන තැනට සච්චක තීරණයට එනවා. ඒකල්ලා උත්තරයක් කියනවා මට දැන් මේ කාරණාවෙන් බේරෙන්න නම් බුදුහාමුදුරුවන්ගේට යටතට වෙන්නට වෙනවාමයි, බුදුහාමුදුරන්ගේ රැකවරණය ලබන්නට වෙනවාමයි කියන තැනට හිත නැමිලා සච්චක කියනවා පුච්චතුමම් භගවන් ගෝතමෝ ව්‍යාකරිස්සාමීති. එහෙනම් මාව විචාරන්න භාග්‍යවතුන් වහන්සේ මම ඒක උත්තර දෙන්නම් කියලා තුන්වෙනි කාරණාව විමසන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ තුන්වෙනි සැරේටත් අහනවා මේ මං නිතර කියන්නේ මේ කතාව ඔබට කියන්න නෙමෙයි, ඔබට මෙනෙහි කරගන්න. මටත් මෙනෙහි කරගන්න. රූපම් මේ අත්තාති වත්තති තේ තස්මින් රූපේ වසෝ එවං මේ රූපං හෝති එවං මේ රූපා මා හෝසීති. මේ රූපය ඔබ දන්නවා ශබ්ද රූප වේවා, රූප රූප වේවා, ගන්ධ රූප වේවා, රස රූප වේවා, පොට්ටබ්බ රූප වේවා, ධම්ම රූප වේවා. මේ සලායතනයේට ගෝචර වෙන යම් බඳු අත්දැකීමක් වේ නම් ඒ අපි හමුවට හමු වෙන ඒ අත්දැකීම මෙසේ වේවා මෙසේ නොවේවා කියන තීරණය අපිට සත්‍යකට ගන්න පුළුවන්ද කියන එකයි අපි බලන්න ඕන. එතනින් විමස ගන්න වෙන්නේ, මේක කඩා ගන්න වෙන්නේ. මෙහෙම කරොත් හොඳයිනේ අපේ ජීවිතවලට. අන්න එහෙම අහනකොට උත්තරේ දෙන්න වෙනවා නොහිදං බෝ ගෝතම මනසිකරෝහි. ඒක එහෙම නෙමේ කියලා තමන් මුලින් දීපු උත්තරේ වෙනස් කරලා කියන්න වෙනවා. ඒක එහෙම නෙමෙයි, ආත්මය නෙමෙයි මේක කියලා කියන්න වෙනවා සත්‍යකට. ඇයි? ඒක තමන්ගේ වසඟේ පවත්තන්න තමන් තීරකයා නොම තමන් අයිතිකාරයා නොමේ කියන තැනින් දකින්න වෙනවා. තමන්ගේ මනස විකසිත වෙනවා එතෙන්ද. නිකම්ම උත්තර දෙනවත් නෙමෙයිනේ. කලින් නොදැනගෙන තමයි සත්‍යකේ ප්‍රකාශ කරන්නේ, ඒ වාදයන් ඔක්කොම කරන්නේ. නමුත් සත්‍යක කරුණාකාරණා විමසලා තමන් තුළින්ම විකසිත වෙනවා. නෑ මේක ආත්මය නෙමෙයි තමා කියන නුවණ තමන් තුළම බුදුහාමුදුරුවෝ විකසිත වෙන්න කරුණු කියනවා. අර උපමා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒකට. උත්තරයක් තමන් තුළින් ප්‍රකට වෙන්නේ එතකොටයි. මේක අපෙන් ඇහුවනම් අපි වටපිට බල ඉඳී යක්ෂයා ගැහුවක් කමන්නේ ඔළුව පැලෙන්න කියලා. නමුත් උත්තරේ තේරෙනකොට වැටහෙනකොට මේක මගේ නෙමෙයි, මේ රූපමය කියන කාරණය
මා වසඟේ පවත්තන්න මට ඕන තාලෙට නම් හමු වෙන දෙයක් නෙමෙයි, හමු වෙන දේවත් වෙනස් කරගන්න හැකියාවක් මා තුල නැහැයි කියන තැනට අපි දැනගන්නවා. බුදුහාමුදුරුවෝ කියනවා ඔයා මේ කලින් කියපු එක දැන් කියන එකත් එක්ක ගැලපෙන්නේ නැහැ නේ සත්‍යක. කලින් ඔබ කිව්වේ මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා පහ ආත්මයි කියලා. තමන් වසඟේ පවතින, තමන්ට අවශ්‍ය විදිහට පදනම කරගත් ස්ථීරසාර දෙයක් කියලා. දැන් කියන එක මේ ගැලපෙන්නේ නැහනේ. මොකක්ද එතනදී ඔබ හිතන්නේ කියලා අහපුවාම බුදුහාමුදුරුවෝට කියනවා මම විතරක් නෙමෙයි බොහෝ මිනිස්සුත් මේ විදිහටයි කතා කරන්න කියලා අපම බුදුහාමුදුරුවෝ තව පාරක් අහගන්නවා. එකපාරක් අහලා නෙමෙයි, තව පාරක් අහනවා. අග්ගිවේසන ඔබ තව පාරක් විමසා කියන්න බලන්න. හිතලා කියන්න බලන්න මේ කාරණාව ඇත්තද? දැන් ඔබ මට උත්තරයක් දෙනවනේ මේක එහෙම නෙමෙයි කියලා. මා වසඟේ පවත්වන්න පුළුවන් කාරණාවක් නෙමෙයි මේ රූපයවත්, වේදනාවත්, සංඥාවත්, සංකාරයවත්, විඥානයවත් කියන එක. ඒ නිසා මේක තව ටිකක් විමසලා කියන්න කියලා කියනවා. හොඳට විමසනවා සත්‍යක. බේරෙන්නත් මගක් හොයනවනේ මේ වගේ වෙලාවකදී නේද? මිනිහෙක් බේරෙන්නත් මගක් හොයනවනේ. හැබැයි බේරෙන්නවත් තව කෙනෙක්ගෙන් පිහිට ලබන්නවත් මගක් නැහැ. තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුරූපී වූ නුවණක් විකසිත වීමේ වාග්ය එතුමන් දැකලා කියනවා නෑ මෙහෙම නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ මේ දේවල් අර රජ කෙනෙකුට පුළුවන් වගේ තමන් කියලා ආත්ම කියලා හිතාගෙන මේ ස්කන්ධ ධර්මතා පහ කෙරෙහි පිළිපදින්නට බැරි බව සපත කරනවා. ඒ වාගේම දෙවන තුන්වෙන වරත් මේ විදිහටම සංඛාරා ඒ වාගේම මේ ධර්ම කියන කාරණාවන් පිළිබඳව විමස ගත්තාම බුදු පියාණන් වහන්සේ තංකින් මඤ්ඤසි අග්ගිවෙස්සන රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භෝගෝතම යම් පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං භෝගෝතම යම් පනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්සි ඒසෝ මේ අත්තාති නොහිදං භෝගෝතම. මෙන්න මේ විදිහට බොහෝම වටිනා කියන විග්‍රහයක් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ තමයි අග්ගිවෙස්සන සත්‍යකට දේශනා කරන්න. පින්වත්නි අපිට හිතෙනවා ඒ ධර්මපරියාය අපි දෙවනි තැනකට තියලා එතන ඉඳලා. මොකද එතන ඉඳලා කතා කරන්න තියෙන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං, රූපේ නිට්ටයද අනිත්‍යද කියන ප්‍රශ්නේ අහනවා. එතකොට ඔහුට තේරෙනවා රූපේ නිට්ටය නෑ, භාග්‍යවතුන් වහන්සේ අනිත්‍යයි. බුදුහාමුදුරුවෝ කියලා දෙනව නෙමෙයි මේ කොටස. සත්‍යකයි එතකොට උත්තර දෙන්නේ. යම් පනානිච්ඡං දුක්ඛං වා සුඛං වාති. ස්ථීර නොවූ දෙයක යම්කිසි සුවපත් වූ භාවයක් පමුණවන්නට පුළුවන්ද? බෑ, ඒක එහෙම නෑ භාග්‍යවතුන් වහන්සේ, ඒක දුකයි කියලා අන්න මේ ධර්මතාවයන් පිළිබඳව විමසීම කරගන්න ආකාරය අපි මතු දවසකට මතු සතියන්තයකට තියලා පින්වත්නි අද මෙතෙක් වෙලා මේ ස්කන්ධ ධර්මතා පහ පිළිබඳව සංඛාර අනිත්‍යතාවය, ධර්ම අනාත්මතාවය පිළිබඳව කළ සත්‍යක හා භාග්‍යවතුන් වහන්සේ අතර සිද්ධ වෙච්ච මේ සංවාදයේහි ධර්ම කාරණාවන්ට එළඹී අපි සූත්‍ර සාකච්ඡාව මුල පුරා අපි මෙතෙක් වෙලා සිද්ධ කළ මේ සූත්‍රය පිළිබඳව කරන විවරණය සමාප්ත කරමු. ධර්ම ශ්‍රවණයක් ලෙසින් සහසම්බන්ධ වෙච්ච පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ රැකවරණයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් ධර්මයට පුරෝකතනයක් ලෙසින් සිද්ධ කළ මේ සූත්‍ර සාකච්ඡාව චූලසච්චක සූත්‍රයේ පූර්වාර්ධය අවසන් කරනවා. මෙවක් පටන් ඔබ සියලු දෙනාගේ ධර්ම සාකච්ඡාවට අවස්ථාව තබමින්